ආයුබෝවන් ඔබ මෙතෙන් සිට එක්වන්නේ ජාතික රූපවාහිනී දිවා පුවත් විකාශය සමගින් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සංජීවනී නාමලගේ පළවෙනි අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. අතත් 10ත් අතර කාලය තුල දෙවිනට ඇතුළු විය හැකි බවට අනාවැකියක්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට සුළි සුළඟක අවධානමක්. දේවර හා වෙරළාසන්න ප්‍රජාවට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දීමක්. මහර බන්ධනාගාරයේ කලහකාරී තත්වය මුළුමනින්ම පාලනය කෙරේ. අවධානය විදෙස් පුවත් වෙත. දැන් අවධානය දේශීය පුවත් වෙත. බොරවේ සුළුකුණාටුවෙන් ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්වයකට මුහුණ දීමට රජය සූදානම් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා සියලු දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ එකක මෙවන විටත් සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. බෝරාවී සුළි කුණාටුව ගිනිකොන දිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන අවධානය අවපාතය පිළිබඳව දැනුවත් කිරීම සහ සූදානම් වීම පිළිබඳව තොරතුරු ලබා දීම. මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති අන්තර්මෝසම් කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී බලපෑමට නියමිත ඊශාන දිග මෝසම් තත්ත්වයට සමගාමීව දැනුවත් කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කර සූදානම් කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් 27 වන දින නිකුත් කරන ලද කාලගුණ අනාවැකයකට අනුව ගිනිකොන දිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් ඇතිවිය හැකි බව අනාවැකි පළ කරන ලදී. එම තත්ත්වය සුළි කුණාටු තත්ත්වයකට වර්ධනය වී දෙවනි දින ත්‍රිකෝණාමලයේ වෙරළට ගිනිකොන දෙසින් මඩකලපුව සහ මුලතිව් ප්‍රදේශයන් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාව තුළට ඇතුල් වීම සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් මධ්‍යස්ථානයේ විසින් අනාවැකි පළ කර ඇත. සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වන ප්‍රධාන දිස්ත්‍රික්කය වන ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව්, වවුනියාව, මන්නාරම, යාපනය සහ පුත්තලම ඇතුළු උතුරු මැද නැගෙනහිර වයඹ, බස්නාහිර, මධ්‍යම සබරගම සහ අනිකුත් සෙසු පළාත්වලටද බලපෑමට ලක්විය හැකි අනිකුත් දිස්ත්‍රික්ක සඳහාද අනතුරු ඇඟවීම් සිදු කර ඇත. මේ වෙන විට සියලුම බලපෑමට ලක්වන දිස්ත්‍රික්කයන් වෙත දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් දිස්ත්‍රික් ප්‍රජාව දැනුවත් කර ඇති අතර අනුගමනය කළ යුතු පියවරයන් සහ දිස්ත්‍රික්කයේ පෙර සූදානම් වීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් සූදානම් කර තිබීම සඳහා පහත සඳහන් පියවර ගෙන ඇත. නොවැම්බර් 27 වන දින සිට නැවත දන්වනතුරු දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙසත් නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල නොයෙදෙන ලෙසත් එම අවස්ථාවේදී 27 වන දින නොගැඹුරු සහ ගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදී සිට දීවර ප්‍රජාව ගෙන්වා ගැනීමට දීවර දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇත. ඊට සුළි කුණාටු තත්ත්වයේ හේතුවෙන් මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් මුහුදු ජලය රට තුළට පැමිණීමේ හැකියාව ඇති බැවින් සහ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර ප්‍රමාණයකින් වැඩි විය හැකි බැවින් බලපෑමට ලක්වන දිස්ත්‍රික්කයන්හි වෙරළ ආශ්‍රිත දීවර ප්‍රජාව එම ස්ථානයන් වෙතින් ඉවත් කිරීම සහ දීවර මෙවලම් රට තුළට ආරක්ෂිත ස්ථානයන් වෙත ගෙන යාමට උපදෙස් ලබා දී ඇත. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් පාර්ශ්වකාර ආයතන මෙම තත්ත්වය සඳහා මුහුණ දීමට අවශ්‍ය පූර්ව සූදානම් කිරීමක් සිදු කර ඇත. ඉහත ආපදා තත්ත්වයේ හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු එනම් ගස් කඩාවැටීම්, නිවාසවලට සිදුවිය හැකි අලාභහානි, යටිතල පාසුකම් සඳහා සිදුවිය හැකි හානි පිළිබඳ කලින් හඳුනාගෙන ඒ පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා පියවරගෙන ඇත. මේ සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු කැඳවා ඊට අදාළ සියලුම පාර්ශ්වකරුවන් දැනුවත් කර ඇත. සියලුම අනතුරට පත්විය හැකි අත්‍යවශ්‍ය යටිතල පාසුකම් පැය 24ක් ඇතුළත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධව අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇත. ඊට ආපදාවන්ට සමගාමීව සිදුවන ක්ෂණික ජල ගැලීම් වලට පසු වන ප්‍රදේශ හඳුනාගෙන මේ ප්‍රදේශවල සිටින ප්‍රජාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සූදානම් කර ඇත. මින් ආපදාවට පත්වන ජනතාවට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සැපීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියනයක ප්‍රතිපාදනයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් ලබා දී ඇති අතර අමතර ප්‍රතිපාදනයක් අවශ්‍ය වූහොත් එම ප්‍රතිපාදන ලබා දීමට කටයුතු සලසා ඇත. අනතුරට පත්විය හැකි යයි අනුමාන කළ හැකි දිස්ත්‍රික්කයන්හි මහජනතාව ආපදාවට පෙර සුරක්ෂිතව මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කිරීම සඳහා දිස්ත්‍රික් ආපදා සහන සහ ආපදා කළමනාකරණ ඒකක දැනුවත් කර ඉදිරි පියවර ගෙන ඇත. ආපදාවට ලක්වන ප්‍රජාව වෙනුවෙන් අවශ්‍ය වන්දි මුදල් ලබා දීමේ ක්‍රියාපටිපාටි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන්
දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීම චක්‍ර ලේකම් මගින් දැනුවත් කර ඇත. ආපදාවට ලක්වන දිස්ත්‍රික්කයන්හි ස්ථානගත කර ඇති ආරක්ෂක සේවා මූලස්ථාන සේනාංක බල සේනාවන් දැනුවත් කර ත්‍රිවිධ හමුදා සෙවීම හා මුදා ගැනීමේ කණ්ඩායම් සූදානම් කිරීමට පියවරගෙන ඇත. දිස්ත්‍රික් සහ කොට්ටාශ මට්ටමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල සහකාර පොලිස් අධිකාරී කාර්යාල සහ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවරගෙන ඇත. සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කරන මහ ජනතාව සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මෙන්ම විශේෂයෙන්ම COVID-19 සඳහා ගනු ලබන සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් මාලාවන් අත්පත්‍රිකා මගින් සහ විවිධ දැනුවත් කිරීම් වැඩසටහන් මගින් සිදු කර ඇත. මේ වන විට දිස්ත්‍රික් මට්ටමින් සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් පුරෝකතන සකස් කොට දැනුවත් කිරීම සිදු කර ආපදා කළමනාකරන මධ්‍යස්ථානය විසින් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සහ 117 හදිසි ඇමතුම් මැදිරිය පැය 24 පුරාවට ක්‍රියාත්මක කිරීම සිදු කරන ලබන අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකද පැය 24 පුරාවට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ගෙන ඇත. ඊට සියලු දැනුවත් කිරීම සහ ක්‍රියා කිරීම තුළින් ආපදාවට ලක්වන ප්‍රජාව සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කිරීම සහන ලබා දීමේ ක්‍රියාපිළිවෙත අත්‍යවශ්‍ය සේවාවන් සහ යටිතල පාසුකම් නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රමවේදය අත්‍යවශ්‍ය සේවාවන් සහ සාන අවසන් පුද්ගලයා දක්වා ලබා දීමේ ක්‍රියාවලියන් දැනුවත් කර මේ වන විට ඉහත ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු පෙර සූදානම් සිදු කර ඇති බව දන්වා සිටිනු ලැබේ. බූරවි සුළුකුණාටුව ශ්‍රී ලංකාවේ ඊසාන දිගවෙරළෙන් අද රාත්‍රී 7:10 අතර කාලය තුළ දෙවෙනිට ඇතුළු වේ යයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දෙවෙනින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරනවා. විශේෂයෙන් ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ. දිවයිනටම බලපවත්වනු ඇතැයි අනතුරු අඟවා ඇති අයහපත් සුළුකුණාටු කාලගුණික තත්ත්වය මත ඇතිවිය හැකි හානි අවම කර ගැනීමට කලිනම් පියවර ගන්නා මෙන් රජය අදාළ පාර්ශව වෙත නිවේදනය කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ මුහුදු වෙරළේ සහ තොටුපළ ආශ්‍රිතව නවතා ඇති කුඩා යාත්‍රා ගොඩට ඇදගත හැකි උපරිම ප්‍රමාණයට රැගෙන ස්ථිර ලෙස ගැටගසා තබන ලෙසට සියලු වෙරළාසන්න යාත්‍රා හිමිකරුවන්ව කන්නමින් දැනුවත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් හා සියලු කොට්ටාස බහර ධීවර නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. නිරත දිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බෝරවි සුළුකුණාටුව අද අලුයම 5:30 වන විට පැවතියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර 240ක් නැගෙනහිරට බරව ගිනිකොන දිසින් උතුරු අක්ෂාංශ 8.4ත් නැගෙනහිර දේශාංශ 83.4ටත් ආසන්නව ස්ථානගතවයි. සුළුකුණාටුව සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර 75ත් 85ත් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර 95 දක්වා වැඩි වනු ඇති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇති බවයි. නැගෙනහිර උතුර මැද වයඹ මධ්‍යම බස්නාහිර සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ඇතැම් ස්ථානවල මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර 80 සිට 90 පමණ දක්වා ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි. එය විටින් විට පැයට කිලෝමීටර 100 දක්වාද වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුළං තත්ත්වය විශේෂයෙන් නැගෙනහිර පළාතට මෙහි බලපෑම තදින් දැනෙන බව එම නිවේදනයේ සඳහන්. ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ දක්වා සහ පුනරින් සිට පොත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ උදම්රළ මට්ටමට වඩා මීටර 1ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත් බිම් මේ නිසා මුහුදු ජලයෙන් යට විය හැකියි. ඇතිවිය හැකි අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සුළුකුණාටුව බලපාන ප්‍රදේශවල ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් 117 දරන විශේෂ දුරකථන අංකය වෙන් කර තිබෙනවා. පීඩන අවපාතය අද දිනේ වන විට සුළුකුණාටුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට මෙහි බලපෑම තවදුරටත් මේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල තත්ත්වයන් කඩින් කඩවැසි තරමක තද සුළං මුහුද රළු වීමේ හැකියාවන් තියෙනවා. ඉතින් අපි දීවර හා නාවික ප්‍රජාවට පැහැදිලිව කියනවා මෙම දීවර කටයුතු වල යෙදෙන්න එපා. ඊට අමතරව අද හවස් යාම වෙනකොට හෝ රාත්‍රී කාලයේදී මේ පද්ධතිය තිරුකුණාමලයෙන් දිවයින තුලට ගමන් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මෙවැනි තත්ත්වයන් යටතේ මේ දිවයින තුල මේ ගමන් කරන අවස්ථාවේදී දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌව වයඹ වගේ පළාත්වල අහස වලාකුළින් බරව අඳුරු ස්වභාවයේ තියෙන්න පුළුවන්. හැබැයි තුන්වෙනි දින වෙනකොට විශේෂයෙන්ම බස්නාහිර සබරගමු මධ්‍යම වගේ පළාත්වල
වැසි තත්ත්වය වැඩි වීම ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වැසි තත්ත්වයේ වැඩිවීම එතකොට මේ දිවින තුලට ගමන් කරලා තුන්වෙනි දින වෙනකොට මන්නාරම් ප්‍රදේශයෙන් අරාබි මුහුද්දීරයට ගමන් කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. වවුනියාව මන්නාරම මුලතිව් කිලිනොච්චිය හා යාපනයේ ප්‍රදේශවලට මේ වන විටත් වැසි තත්ත්වයක් සමග දැඩි සුළං තත්ත්වයක්ද දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා. ගත වූ පැය 24 තුළ මිලිමීටර 87.8ක වැසි වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළා. බෝරවේ සුලිකුණාටුව පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් අනතුරුව නැගෙනහිර පළාතේ ධීවර කටයුතු මුළුමනින්ම අඩපණ වී තිබෙනවා. ඇතැම් ස්ථානවල පිහිටි මාළු වාඩිවලට සුළඟින් හානි සිදු වී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවද අද ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටියා. මන්නාරම ප්‍රදේශයේ මුහුද රළු ස්වභාවයක් දක්නට ලැබෙන අතර සුළං තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ප්‍රදේශයේ ධීවර ජනතාව පවසනවා. ඔවුන් අද මුහුදියාමෙන් වැළකී සිටියා. දකුණු පළාතේ ධීවර ජනතාවද අද මුහුදියාමෙන් වැළකී සිටියා. නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව හදිසි තත්ත්වයක් යටතේ පහසුකම් සැලසීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට තිබෙනවා. ජනතාවට තම අවශ්‍යතා දුරකථන අංක 076 161 61 33 හෝ 070 222 22 27 අමතා දැනුම් දිය හැකියි. දැනට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය ඉදිරි පැය 24 ඇතුළත සුළි සුළං තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව බලධාරීන් පවසනවා. බෝරවේ සුළුකුණාටු තත්ත්වය හා ඉන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීම පිළිබඳ ජනතාව දැනුවත් කරන සජීව රූපවාහිනී වැඩසටහන අද පස්වර 3 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා දේවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතනයන්හි නියෝජිතයන් සාකච්ඡාවට සහභාගී වීමට නියමිතයි. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහන් රත්වත්තේ මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. දිවුරුම් දීම සිදු කෙරුණේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී. ලොහන් රත්වත්තේ මහතා මැණිකා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද ක්‍රියා කරනවා. මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් රැඳවියන් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන්නේ රැඳවියන් 28 දෙනෙකු සහ එක් බන්ධනාගාර නිලධාරියෙකු පමණයි. සිද්ධියෙන් රැඳවියන් 11 දෙනෙක් මිය ගියා. මෙම මියගිය අය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මහේත්‍රාත් පරීක්ෂණේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. තවදුරටත් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සපයමින් සිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර දැනට විමර්ශන සිදු කරමින් පවතිනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදීද මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා. මේ වන විට බන්ධනාගාරයේ සිටින රැඳවියන් 2500 දෙනෙකු අතරින් රැඳවියන් 189 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපීමට පියවරගෙන තිබෙනවා. අප ලබා සිටින 100කට ආසන්න රැඳවියන් PCR පරීක්ෂණවලට ලක්කර නිවෙස්පත යැවීමට පියවරගෙන ඇතැයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළා. මහර බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවේ මානසික සංකූලතා අවම කිරීම සඳහා භාවිත කරන වර්ග 3ක ඖෂධ පෙති 21000ක් පමණ ගබඩා කර තිබුණා. රැඳවියන් තමන් ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය වෙනුවට එම ඖෂධ පාවිච්චි කිරීමෙන් එම නොසන්සුන්කාරී වාතාවරණය උද්ගත වන්නට ඇතැයිද සොයා බලමින් සිටින බවද කමල් ගුණරත්න මහතා කියා සිටියා. උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මේ අතර බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද පැවති උත්සවයකදී අදහස් පළ කළා. රිමාන්ඩ් සිර බාරයේ පසුවන රැඳවියන් 189 දෙනෙක්ට
ඒ වෛරසය ආසාදන වෙලා කියලා දැනගෙන ඒ අය ඒ ප්‍රතිකාර සඳහා වෙනස් ස්ථානයකට යොමු කරන්න කටයුතු කරමින් සිටියදී යම්කිසි කෙනෙකුගේ හෝ කීප දෙනෙකුගේ කලබල කිරීමක් නිසා ඒ රැඳවියන් විශාල කලබගෑනියක් මේ සිරගෙදර තුල ඇති කරලා සිරගෙදර ගේට්ටුව සහ තාප්පය කඩාගෙන එළියට එනකොට එය මැඩ පැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට බන්ධනාගාර ආඥා පනත යටතේ බලය පාවිච්චි කිරීමට සිදු වුණා. සමහරු කියනවා බලය පාවිච්චි කරා වැඩි, රැඳවියන් කීප දෙනෙක් මිය ගියා, කීප දෙනෙක් තුවාල වෙලා තියෙනවා. ඒ නිසා බලය පාවිච්චි කරා වැඩි කියලා. නමුත් මෙතනදී වෛරසය ආසාදනය වෙලා කියලා තහවුරු වෙච්ච අර අපි වෙනස් ස්ථානයකට යොමු කරන්න හිටපු 189 දෙනා මේ හිරගෙදර කඩාගෙන එළියට ඇවිල්ලා සාමාන්‍ය ජනතාව අතරට ගියා නම් මේකේ මොනතරම් හානියක් වෙන්න ඉඩ තිබුණාද කියන එක තමුන්නාන්සේලාට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමාජයට වෙන හානිය අවම කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට බලය ඒ වෙලාවේ අවශ්‍ය ප්‍රමාණය අවම වශයෙන් පාවිච්චි කිරීමට එයාට සිද්ධ වුණා. මේ රිමාන්ඩ් සිරකරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් ඉන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චිය හෝ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හෝ මත්ද්‍රව්‍ය වෙළඳාම හෝ විකිණීම නිසා රිමාන්ඩ් සිරභාරයට පත්වෙච්ච සිරකරුවන්. මේ අය තමයි මේ කලබලය ඇති කරේ. මේ අය රෝහලේ තියෙන ඖෂධ කාමරය කඩලා ඒකේ තියෙන තරහ ඖෂධ වර්ගයක් අරගෙන ඒ ඖෂධ වැඩිපුර ඕවර්ඩෝස් විදියට පාවිච්චි කළා තමයි මේ කලබගෑනිය ඊට පස්සේ සිද්ධ කරේ. ඉතින් මෙතනදී මට සැකයක් පවතිනවා මෙච්චර විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ පෙති 21000 මේ බන්ධනාගාරය තුල තිබුණා. මම වෛද්‍යවරයෙක් නෙමෙයි. නමුත් මම දැනගත්ත විදියට වෛද්‍යවරුන්ගෙන් මෙන්ටල් ඩිසෝඩර්ස් එහෙම ආපුවා මේ කියන්නේ ඔය කුඩු ගහන කට්ටිය ගෙනල්ලා සිරගත කරපුවාම කුඩු නැති වුනහම ඒ අය ඔළුව අප්සෙට් යනවා. එතකොට දෙන්න තමයි කියලා තමයි වෛද්‍යවරු කිව්වේ. ඒ පෙති භාගයයි දෙන්න ඕන කෙනෙකුට. නමුත් ඒ පෙති 5-6 මේ අය බීලා ඊට පස්සේ තමයි මේ කලබගෑනිය ඇති කරගත්තේ. සිහි විකෘති වෙලා ධනාගාරයේ සම්පූර්ණ සාමකාමී කිසිම කලබලයක් කලකෝලහලයක් කිසිම දෙයක් නැහැ. පාලනය අපි යථා තත්ත්වයටපත් කරලා තියෙනවා. දිවයින පුරා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ජනතා සුබ සහදන වැඩසටහන් කිහිපයක් වෙතයි දැන් අවධානය. කොළඹ වරායේ ජයබහලුම් පරයන්තයේ පස්වන අධීරයේ ඉදිකිරීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක යන මහතුරුන්ද මේ අවස්ථාවට එක්වුණා. කොවිඩ් වසංගතය හමුවේ පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. පෞද්ගලික බස් රථ හිමියන් සඳහා ලබා දීමට නියමිත සහන සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වුණා. සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කුණ්ඩසාල ගලගෙදර යන ආසනවල හා අකුරණ කොට්ටාශයේ මාර්ග 3ක් කාපටතුරා සංවර්ධනය කරනවා. කුණ්ඩසාල ආසනයේ ගැටනේ මහරතැන්න මාර්ගය ප්‍රථම අදියර ලෙසත් දෙවන අදියර වශයෙන් උඩුගම දක්වාත් කිලෝමීටර 5ක් සංවර්ධනය කිරීමට නියමිතයි. ඉඩමේ ගම මුතුකෙලියාවේ සිට බෝකාපිටිය හන්දිය දක්වා සහ අකුරණ කොට්ටාසේ විලාන පල්ලේකම මැඩිල්ල මාර්ගයේද සංවර්ධනය කරනවා. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරුණේ අමාත්‍ය කෙහෙලි රඹුක්වෙල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. ලක්ෂ 600ක වියදමින් ඉදිකෙරුණු පල්ලේපොළ ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ල ඊයේ ජනතා හිතයට පත් කෙරුණා. සේවා අවශ්‍යතා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට උපරිම පහසුකම් යටතේ අදාළ සේවා ලබා දීම වෙනුවෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. උත්සවයට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියා. ඔබ යලිත් ජාතික රූපවාහිනී දිවා පුවත් සමගින් COVID-19 රෝගය වැළඳුණු 17,817 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගෙන් සුවය ලැබූ පිරිස 14,000කට අධිකයි. COVID-19 රෝගය වැළඳී සුවය ලැබූ සමස්ත පිරිසේ ප්‍රතිශතය 72.63ක්. 26.8%ක පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින අතර 6,593 දෙනෙකු ඊට ඇතුළත්. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 20,979ක්. එම පිරිසෙන් 14,409 දෙනෙකු සුවය ලබා සිටිනවා. එම ප්‍රතිශතය 68.68ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 31.32ක පිරිසක් පමණයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුවා
පවත්වා ඇති COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 125 දෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටව ගියා. ඔවුන් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. COVID-19 රෝගය වැළඳුණු තවත් 545 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. ඔවුන්ගෙන් 541 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමින්. සෙසු සිව් දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්. පූර්ණ සුවය ලබා ඊයේ රෝහල් වලින් පිටව ගිය පිරිස 257ක්. ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් 294 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130 දෙනෙකු හඳුනා ගැනුණා. මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 36ක්. මෙරට ඊයේ PCR පරීක්ෂණ 13423ක් සිදු කර තිබෙනවා. මෙතෙක් සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 8,51,486ක්. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂාව රෝගීන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනවා. විශේෂයෙන්ම රෝගී ආශ්‍රිතයින් අතර ඒ වගේම අධික විදියට රෝගීන් සිටිතයි අපිට අනුමාන කරන කුඩා ජන ප්‍රදේශවල අපි මේ පරීක්ෂාව කරනවා. මීට අමතරව රජය විසින් අවසර ලබා දීලා තියෙනවා මේ පරීක්ෂාව සිදු කිරීම සඳහා පෞද්ගලික රෝහල් වලටත් පෞද්ගලික ආයතන වලටත් පෞද්ගලික ආයතනවල යම්කිසි විදියකින් COVID-19 හා සමාන රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙක් හිටියොත් COVID-19 රෝගී ආසාදිතයේද කියලා කඩිනමින් හඳුනා ගැනීම සඳහා කඩිනම් ප්‍රතිජනක පරීක්ෂාව සිදු කිරීමට අවසර ලබා දීලා තියෙනවා. ඊට අමතරව ආයෝජන කලාපයේ විශාල කර්මාන්ත ශාලාවල හාඹු පරීක්ෂණ දවසකට අවම වශයෙන් කාර්ය මණ්ඩලයෙන් 1%ක වගේ ප්‍රමාණයක් සිදු කිරීම සඳහා නිර්දේශ ලබා දීලා තියෙනවා. මේ 100%ට අමතරව යම්කිසි විදියකින් ඒ ආයතන වලට අවශ්‍ය නම් තවදුරටත් රෝගීන් ඉදීදැයි හම්බුල් ලෙස සලකා බැලීමට ඒ සඳහා කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂණය සිදු කිරීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. පෞද්ගලික අංශයට මේ අවස්ථාවේදී අනුමැතිය ලබා දීලා තියෙන්නේ ඒ රෝහල් වලට ඇතුල් වන යම්කිසි රෝගියෙක් COVID-19 ආසාදිතයෙක්දයි දැන ගැනීමට. නමුත් පෞද්ගලික රෝහලට පැමිණෙන කෙනෙකුට සාමාන්‍ය විදියට අපි අපේ රුධිරයේ සීනි තියෙනවද කියලා බලන්න බ්ලඩ් ෂුගර් එකක් කරනවා වගේ සාමාන්‍යයෙන් මේ තමා COVID-19 ආසාදිතයෙක්ද කියලා දැන ගැනීම සඳහා මේ පරීක්ෂාව සිදු කිරීම සඳහා අනුමැතියක් ලබා දීලා නැහැ. ඒකට හේතුව තමයි මේ පරීක්ෂණය ඒ වගේ අවස්ථාවලට සුදුසු පරීක්ෂණයක් නොවන නිසා. තාවකාලිකව වසා දමා ඇති අවිස්සාවෙල්ල සීතාවක අපුනයන සැකසුම් කලාපයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් 9 දෙනෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කර්මාන්ත ශාලාවෙන් මෙවන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 46ක්. ඊට අමතරව එම අපනයන සැකසුම් කලාපයේ පිහිටි තවත් කර්මාන්ත ශාලා කිහිපයකින් COVID-19 රෝගීන් 5 දෙනෙකු හඳුනා ගැනුණා. මේ අතර COVID-19 පුද්ගල මරණ 4ක් මෙරටින් ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ එම මරණ කොළඹ තුල හා කොළොන්නාව රාජගිරිය සහ කොළඹ 10 යන ප්‍රදේශවලින් වාර්තා වූ බවයි. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 10ක සහ ග්‍රාම නිලධාරී වසම් 4ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතිනවා. මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණ ප්‍රදේශයේද වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමයේද පවතින්නේ හුදෙකලා තත්ත්වයේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 3ක් හුදෙකලා තත්ත්වයේ පවතින අතර මහනුවර අලවතුගොඩ පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 2ක් හුදෙකලා තත්ත්වයේ පවතිනවා. කළුතර බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 9ක්ද හුදෙකලා තත්ත්වයේ පවතිනවා. හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාව සමහර විට තම ප්‍රදේශ කවදා හුදෙකලා බවින් නිදහස් කරාවිදයි සෑම විටම සිතන්නට පුළුවන්. ඔබ තවදුරටත් සංචාරණයේ සීමා කරගෙන හිටියොත් ඔබගේ ප්‍රදේශයෙන් ඔබ ඉන්න මහල් නිවාසයෙන් ඔබ ඉන්න වත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් බිහි වෙන්නේ නැත්නම් ඉතා ඉක්මනින් හුදෙකලා බව නිදහස් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා තවදුරටත් ඉවසිලිවන්තව මේ ආකාරයටම තවත් දින කිහිපයක් රැඳී සිටින්න. එසේ රැඳී සිටියහොත් අපිට හැකියාවක් ලැබෙනවා මේ ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කිරීම සඳහා. සුරිකුණාටු තත්ත්වයේ වත්මන් තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයට ගොස් සිටින රූපවාහිනියේ සුරේෂී ගුණසේකර. නැගෙනහිර බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින බුරවී සුලිකුණාටුව අද රාත්‍රී 7ත් 10ත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවට තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ. විශේෂයෙන්ම මේ වන විට සුලිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් පමණ එපිටින් ඉතාමත් සක්‍රියව ක්‍රියාත්මක වන බවට තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙන්නේ. රාත්‍රී 7ත් 10ත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවට මෙම සුලිකුණාටුව ඇතුළු වීමෙන් පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද
වැසිමෙන්ම ඉතාමත් අද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන් ප්‍රකාශ කරන්නේ නැගෙනහිර උතුරු මැද සබරගමුව සහ වයඹ පළාත්වලට දැඩි වර්ෂාපතනයක් සහ ඉතාමත් තද සුළං ඇතිවීමේ අවධානමක් පවතින බවයි. ඔවුන් ප්‍රකාශ කරන පරිදි මෙම ප්‍රදේශවලට මිලිමීටර 200කට වඩා අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවා තිබෙනවා. විශේෂයෙන්ම මෙම පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරේ දක්වා සහ පුන්රින් සිට පුත්තලම දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ උදම් රළ මට්ටමට මීටරයකට වඩා ඉහළින් ඇතිවිය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් විරලාසන්න පහත් බිම් සහ විරලාසන්න පහත් බිම් මුහුදු ජලයන් යටවිය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවා තිබෙනවා. නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මෙය කිසිවිටකත් සුනාමි තත්ත්වයක් නොවන බවයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පළමු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වූ ජයතිස්ස පතිරණ මහතා ඊයේ රාත්‍රී අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 87ක්. ජයතිස්ස පතිරණ මහතා 1982 වසරේ ආරම්භ කෙරෙනු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පළමු කාර්ය මණ්ඩලයට ඇතුළත් වුණා. ඔහු 1989 වසර දක්වා ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියා කළා. කලක සිට රෝගාතුරව සිටි පතිරණ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී අභාව ප්‍රාප්ත වී තිබෙනවා. දේහය උඩහමුල්ල සුහද මවතේ අංක 187 නිවසේ තැන්පත් කර තිබෙන බවයි ඥාතීන් පවසන්නේ. අවමංගල්‍ය හෙට සවස 5ට උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් අදට නියමිත ජාතික රූපවාහිනී දිවා පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුර 1:55 සිට යළිත් පැයෙන් පේ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්